ධර්මදේශනය දේශකයාණන් වහන්සේ පූජ්‍ය හසලක සීල විමල ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, අදත් උදෑසන කාලේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට සමීප කරගන්න උත්සාහ කරන කාලය. මේ උදෑසන කාලේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ජීවිතයට පුළුවන් විදියට ගලපාගෙන මේ ගත කරන ජීවිතය අර්ථ සම්පන්නව ගත කරන්න තමයි අපි තුල යම් උත්සාහයක් ඇති කරගන්න ඕන වෙන්නේ. එවැනි උත්සාහයක් ඇති කරගන්න පිරිසකට මේ කාලය තාම ප්‍රයෝජනවත් කාලයක්. ඒකට හේතුව තමයි මේ කාලය තමයි බුද්ධ ශාසනයක දීප්තිමත්ම යුගය. අනාගතයේ ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් Tamanගේ ඇසින්ම දැක ගන්න පුළුවන් යුගයක් තමයි මේ පහළ වෙලා තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ධර්මයේ පිළිබඳ විවිධ විසංවාදී මත දරන පැවිද්දොත් ගිහියොත් ඉන්න කාලයක ඉතින් බෝහන්සේලා කියනවා අපිට මේ ශාසනයේ ප්‍රායෝගික ප්‍රතිඵල ලබන පිරිසක් පහළ වෙයි කියලා. කොහොමද එහෙම පහළ වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තට මේ කල්පනාව අසාධාරණත් නෑ. ඒ කල්පනාවේ වරදකුත් නෑ. මොකද විවිධ පිරිස් ධර්මයේ කියලා Tamanගේ මත හුවා දක්වන්න උත්සාහ කරන බවක් පේනවනේ. නමුත් පින්වත්නි, මේ ධර්මයේ හොඳට විවෘත වෙලායි තියෙන්නේ. කොයිතරම් ධර්මයේ විවෘත වෙලාද කියනවනම් මේ ධර්මයේ තියෙන ප්‍රධාන සංකල්ප සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංච බල පංච ඉන්ද්‍රිය ආදී මේ ධර්ම සප්ත බෝධ්‍යංග ආදී ධර්ම හොඳට විවෘත කර තේරුම් ගන්න පුළුවන් පරිසරයක් අපට ලැබිලා තියෙනවා. දක්ෂ කෙනෙකුට ඥානවන්ත කෙනෙකුට ගැලවෙන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ ගැලවෙන්න ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න. මේ දේශනාව අහගෙන ඉන්න බොහෝ දෙනෙකුට ජීවිත අත්දැකීම් ඇති ගොඩක්. බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොම වුණත් ජීවිතේ පරිණත බවක් ඇති. හොඳට ජීවිතේ ප්‍රශ්න වලින් තැලිලා පොඩි වෙලා ප්‍රශ්න වලට මුහුණ දීලා ඇති. ඒ අයට මේ දේශනාව වටිනවා. ඒ අයට බොහෝ දේවල් ජීවිතයට එකතු කරගන්න මේ දේශනාව වටිනවා. ජීවිතේ ප්‍රශ්න වලින් පීඩා විඳින මිනිසුන්ට තේරෙනවා මේ ජීවිතේ හිතන තරම් ලස්සන එකක් නෙමෙයි කියලා. හොඳට සිනිදු සලු වෙලාපු ලස්සනට සරසපු මල් දමා පාසටහන් තියන්ට අලංකාරවත් කරපු මාර්ගයක් එහෙම නෙමෙයි යන්න තියෙන්නේ. යන්න තියෙන ගමන දුෂ්කරයි. මේ දුෂ්කර ගමන දිග කාලයක ඉඳලා ආපු පිරිසක් අපි. ඒ ගමනේදී මේ ගමනින් නිදහස් වෙන්න මාර්ගයක් කියන්නේ බුදු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණා නම් අපිට හිතා ගන්න බෑ මේ ඉපදී මෙරි යන ගමන මුලක් හොයන්න බැරි තරම් දිග එකක් කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. විද්‍යාත්මක සීමාවකින් බැලුවත් අපිට තේරෙන්නේ නැහැ මේ ගමනේ සතර අපාය කියලා එකක් තියෙනවා. මේ പ്രേත ලෝක වගේ තැන් වලට වැටිලා දුක් විඳින්න වෙනවා. නිරේට වැටිලා විඳවන්න වෙනවා කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. එතකොට මේ ජීවිතයේ යථාර්ථය තේරුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක්. ධර්මයෙන් බලනකොට අපට තේරෙනවා මේ සංසාරේ බොහෝ දුක් සහිත බව, බොහෝ පීඩාකාරී බව අපට තේරෙනවා. එතකොට මේ පීඩාකාරී බව තේරුම් අරගෙන මේ ලෝකයේ ස්වභාවය තේරුම් අරගෙන ජීවත් වෙන්න විතරයි ඔබට තියෙන්නේ. දැන් මේක දුක් සහිතයි කියලා හෙට මහාන වෙන්න කියලා නෙමෙයි අපි යෝජනා කරන්නේ. මේ දුක් සහිත බව තේරුම් අරගෙන ලාමක විදියට ජීවිතේ ගෙවන්න නැතුව මේ ඉන්නේ බොහෝම ස්වල්ප කාලයේ අර්ථ සම්පන්නව ගෙවලා දාන්න කියලා විතරයි අපි ඔබට යෝජනා කරන්නේ. එහෙම යෝජනා කරන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ඒ කාරණේ හොඳින් දකින නිසා.
සතර අපායේ දුක අපිට තේරුණොත්, හරියටම තේරුණොත්, නිරේ වගේ තැන්වලට ගිහින් විඳවන විදිය හරියටම තේරුණොත් පින්වත්නි, ඉන්න තැනම මල මූත්‍රා පහ වෙන්න තරම් තමන් තැති ගන්නවා. භයානක ගමනක් තියෙන්නේ. දරුණු ගමනක් තියෙන්නේ. මේ ආපු ගමනත් එහෙමයි. අපිට අපේ අවාසනාවකට අපිට පේන්නේ නැහෙනි පෙර ගත කරපු ජීවිතේ මොන වගේද කියලා. ඒ වගේම අපිට තේරෙන්නේ නැහෙනි අනාගතේට අපි යන්න ඉන්න තැන් මොන වගේද කියලා අපිට තේරෙන්නේ නැහැ. යන්න ඉන්න තැන හරියටම අපිට තේරුණොත් එහෙම පින්වත්නි, බොහෝ දෙනෙක් හෘදයාබාධ හැදිලා මිය යයි. ඒ තරම්ම යන්න ඉන්න තැන භයානකයි බොහෝ දෙනෙකුට. ඒ නිසා පින්වත්නි, මේ භව රෝගයේ සම්පූර්ණ සුවපත් කරලා දාලා, මේ භවයෙන් පීඩා විඳින ගමන අත්හැරලා දාලා මේකෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ නමක් පණිවිඩයක් කියලා දෙනවා. දැන් මොකද්ද කරන්න ඕන? හොඳට අහගෙන ඉඳලා, කන් දීගෙන ඉඳලා ජීවිතේ හදාගන්න. ඉපදෙමින් මැරෙමින් ආපු ගමන දිගයි පින්වත්නි. ඒක දිග ගමනක් තියෙන්නේ. මේ ඉපදෙමින් මැරෙමින් ආපු දිග ගමනේදී පින්වත්නි, අපට මේ තවත් විඩායර ඉන්න කාලයක් නැහැ. මේ ගත කරන ජීවිතයේ අවබෝධයකට හරියන විදියට හිතක් හදාගන්න. ඒ අවබෝධයට හරියන විදියට හිතක් හදාගත්තාම වෙනදට වඩා හොඳට උනන්දුවෙන්, උත්තේජනයකින් ඔබේ කටයුතු කරලා ඉන්න පුළුවන්. ජීවිතේ එපා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ජීවිතේ එපා වෙන්න නෙමෙයි. බුදුරු මේ සංසාරය ගැන මිනිසු බය කරවන්න පහළ වෙන පිරිසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මිනිස්සු බය කරන්න පහළ වෙන පිරිසක් නෙමෙයි. බුදුරු කියන්නේ ලෝකේ යථාර්ථය කියලා දෙන්න පහළ වෙන පිරිසක්. එතකොට මේ ලෝකේ යථාර්ථය කියලා දෙන්න පහළ වෙන බුදුරජාණන් වහන්සේලා අපිට හරි ලස්සන සුන්දර දෙයක් කියලා දෙනවා. ඒ සුන්දර දේ තමයි මේ ජීවිතෙන් සදාකල්ම ගැලවිලා යන පණිවිඩය. මේ ජීවිතේ හිත නිවා ගන්න පණිවිඩය. ජීවිතේ සුවපත් කරගන්න පණිවිඩය. ඒ නිසා හිත නිවාගෙන ඉන්න නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරි උපකාරයක්. එතකොට මේ බාහිර ප්‍රතිරූපය ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ. ආධ්‍යාත්මික පැත්ත ගැනත් ඔබේ අවධානය යොමු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලප ගන්න පිරිසක්, ජීවිතයට එකතු කර ගන්න පිරිසක් සිතුවිල්ලක් ගැන පවා නිතර හිතන්න ඕන. හිතේ ඇතිවෙන සිතුවිලි ලක්ෂ ගණන් හිතේ ඇති වෙලා නැති වෙලා යනවා. සිතේ සිතුවිලි විශාල ප්‍රමාණයක් ඇති වෙමින් පවතිමින් නැති වෙලා යනවා. එතකොට එවැනි සිතුවිල්ලක් ගැන පවා සංවේදී වෙන්න ඕන. සිතුවිල්ලකින්වත් අයහපතක් ඇති වෙන විදිහට ඔබේ ජීවිතේ ගත කරන්න එපා. සිතුවිල්ලකින්වත් අයහපතක් ඇති වෙන විදිහට වැඩ කරන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැදගත් සංකල්පය තමයි තමන්ගේ ජීවන චර්යා තුළ සංකල්පනාව යහපත් කරගන්න ඕනේ. ඒක ගැඹුරු ධාමයේ තියෙන සම්මා සංකප්ප කියලා. බුදුරජාණන් වහන්සේ අමාරුවෙන් අවබෝධ කරගත්ත ධර්මයක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඒ බෝධිසත්වෝ බොහොම පහසුවෙන් අවබෝධ කරගත් එකක් නෙමෙයි මේ අපි ඉස්සරහා තියෙන්නේ. දුෂ්කර වෘත සමාදන් වෙලා විවිධ ක්‍රමයට විමුක්තිය ගවේෂණය කරලා උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ. එහෙම අවබෝධ කරගෙන මේ ධර්මය උන්වහන්සේට තේරුණා මේ ධර්මය හරි ගැඹීරයි. මේ ධර්මයේ කොච්චර ගැඹුරුද කියනවනම් සමහර විට තේරෙන්නේ නැති වෙයි කාටවත්. දුෂ්කර ජීවිතයක් ගෙවාගෙන තමයි මේ උතුම් ආර්ය මාර්ගය හොයාගත්තේ. මේ මම කියන ආර්ය මාර්ගයේ කාටවත් තේරෙන්නේ නැහැ කියලා උන්වහන්සේ බණ කියන එක නතර කළා. උන්වහන්සේ තීරණය කළා බණ කියන්නේ නැහැ කියලා. උන්වහන්සේ බණ කියන්නේ නැහැ කියලා තීරණය කරලා ඉන්නකොට තමයි බ්‍රහ්ම රාජයෙක් ඇවිල්ලා කිව්වේ අනේ ස්වාමීනි මෙන්න දෙපා. ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට අනුකම්පා පිණිස දේශනා කරන්ට දේශනාව. බොහෝ පිරිසක් ස්වාමීනි මේ ධර්මය අවබෝධ කරගන්නවා. අනාගතයේට බොහෝ පිරිසක් ධර්මයේ පිළිසරණ හදා ගන්නවා ස්වාමීනි. ඔබ වහන්සේ අමාරුවෙන් අවබෝධ කරගත්ත ධර්මය දෙව් මිනිසුන්ට අනුකම්පා පිණිස දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා.
මහා කාරුණිකයන් වහන්සේ ගිනි සිලක් වගේ බබලා එදා බෝධි මණ්ඩලේ වැඩ සිටියේ. කේසර සිංහෙක් වගේ වැඩ හිටියා. කරගන්න කිසි දෙයක් නැහැ. උන්වහන්සේ කරගන්න ඕන දේවල් කරගෙන ඉවරයි. උන්වහන්සේට බලාපොරොත්තුවක් නැහැ. උන්වහන්සේගේ සත්පුරුෂ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා ඉවරයි. උන්වහන්සේ බොහොම පාඩුවේ වැඩ ඉන්නකොට තමයි මේ බ්‍රහ්ම රාජයා ඇවිල්ලා කිව්වේ බණ කියන්න කියලා. හොඳට කන් දීගෙන ඉඳලා පාත්‍ර සිවුරු දරාගෙන බණ කියන්න වැඩම කළා. මහා ලොකු කාලයක් බණ කිව්වේ නෑ. අවුරුදු 45යි බණ කිව්වේ. 100කටත් අඩු කාලයේදී උන්වහන්සේ පිරිනිවන් පාවා දාලා. හැබැයි පින්වත්නි මේ අවුරුදු 45 ඇතුළත උන්වහන්සේ කියන්න පුළුවන් උපරිම දේශනා ටික කියලා දේශනා කළා. උන්වහන්සේ ඒ අවුරුදු 45 ඇතුළත සදාකාලිකවම සුවපත් වෙන මාර්ගයේ ගම් නියම් ගම් පාසා වඩිමින් උන්වහන්සේ සිරිපා වේසනකම් ඇවිදිමින් තැනක් ගානේ දහම් කතාව දේශනා කළා. ඒ ධර්මයේ ස්වරයෙන් මුළු ප්‍රදේශයේම ගිගුම් දුන්නා. බොහෝ දෙව් මිනිසුන් පිළිසරණ හදාගත්තා. බුදුරජාණන් වහන්සේගේ සංඥාව සිහි කරලා බොහෝ දෙනෙක් සුගතිය ගියා. මහා ලොකු දේවල් කරලා නෙමෙයි. බුදු කෙනෙක්ගේ වචනය සිහි කිරීම පවා බලවත් කුසලයක්. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශාසනයේ වැඩ හිටියා මහා මුනිවරයන් වහන්සේ නමක්. උන්වහන්සේ මහා ලොකු දෙයක් කරලා නැහැ. එක්තරා වෙලාවක උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේ පෙර ජීවිතයේදී මේ භද්‍ර කල්පයේ 3 වෙනි වරට පහළ වුණු ඒ කස්සප බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශාසනයේදී උන්වහන්සේ මේ මිනිස්සෙක් විදියට උපන්නා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ සමීපයේ. එතකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මිනිස්සු එනවා. බොහෝ දුර බැහැර ඉඳලා ගම් නියම් ගම් පිටින් පරිවාර සේනාව සමග පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න විශාල පිරිසක් එනවා. ඒ විශාල පිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය කොහෙද කියලා හොයනවා. උන්වහන්සේ වැඩ ඉන්නේ මොන දිශාවේද කොයි හරියද ඉන්නේ? මොකද සමහර අය බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ කවදාවත්. උන්වහන්සේ දැකලත් නැහැ, බණ අහලත් නැහැ. මේ බණ අහගෙන යන්න ආපු ගමන. ඉතින් බුදුරජාණන් වහන්සේ කොහෙද කියලා මේ සමහර අය හොයනවා. සමහර අය හොයනකොට මේ මිනිසයාගෙන් අහනවා අනේ පින්නොත බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැක ගන්නටයි මේ අපි ආවේ කියලා කියනකොට මේ මිනිසයා අත දික් කරලා පෙන්නනවා අන්න අතන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. මොකද මේ විහාරේ සමීපේනේ මේ මිනිසයා හිටියේ. ඉතින් මේ බණ අහලා මේ මිනිස්සු යන ගමන් මේ මිනිසයාටත් පින් දීලා යනවා. මේ සත්පුරුෂයා නිතරම කළගුණ සලකනවනේ. වචන මාත්‍රයකින් පවා කවුරු හරි උදව් කළොත් සත්පුරුෂයාගේ ලක්ෂණය තමයි කළගුණ සිහි කරලා පින් දෙන එක. ඒක සත්පුරුෂ ගුණ ධර්මයක්. සත්පුරුෂ බව කියන්නේම ගුණ ධර්මයක්. එතකොට මේ තැනැත්තාට පින් දීලා යනවා. බණ අහන්න එන අය බණ අහලා යන ගමන් ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා යන ගමන් මේ අය මේ තැනැත්තාටත් කියනවා නේ ඔබ යහපතක් කළා අපිට. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාව හොයාගන්න අමාරුයි අපිට. විශාල භික්ෂු පිරිසක් ඉන්නවා. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන අපිට ඔබ පෙන්වුවානේ කියලා පින් දීලා යනවා. දැන් මෙහෙම කියනකොට මේ මනුස්සයාට සතුටුයි. මහා ලොකු දෙයක් කරලා නෙමෙයි පුංචි දෙයයිනේ කළේ. ඒ පුංචි දෙය තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ අන්න අතන වෙන්න ඇති කියලා අත දික් කරලා පෙන්නපු එක විතරයි කළේ. ඒ අත දික් කරලා පෙන්නපු එකට මේ අය පින් දෙනකොට මේ මනුස්සයාට සතුටුයි. හරියට මේ ස්තුති කරනවා, මේ පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් හරිය සතුටුයි. ඉතින් මේ මනුස්සයා මොකද කරන්නේ? සමහර මිනිස්සු එනවා බුදුරජාණන් වහන්සේ දකින්න. සමහර මිනිස්සු මේ නගරයට මෙහෙන් ඇවිදින්න එන අයත් ඉන්නවා. මේ මිනිස්සේ හැමෝටම කියන්න පටන් ගත්තා අන්න අතන බුදුරජාණන් වහන්සේ ඉන්නවා ගිහින් වන්දනා කරලා යන්න කියලා කිව්වා. සමහර වෙලාවට මේ අස්ව කරත්තවල එන සමහර වෙන ගමන් තියෙන මිනිස්සු ඉතින් මේ නගරයට එන්නේ බුදුරජාණන් වහන්සේ දකින්නම නෙමෙයිනේ. වෙන ගමන් තියෙන මිනිස්සු මේ නගරයට එනවා. ආවහම මේ මිනිස්සයා අතිරේකව කියනවා
මේ ආපු ගමනේදී මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගේ සිරිපා සටහන් වන්දනා කරලා යන්න ලාභයක් ඒක. ඒක හම්බ වෙන විශේෂ අවස්ථාවක්. ඒ බුදුරජාණන් වහන්සේව පෙන්නලා මේ තැනැත්තා බොහෝ කුසල් කරගත්තා. එනේන හැමෝටම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බව මතක් කළා. වෙන වෙන ගමන් ආපු මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් වන්දනා කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් වන්දනා කරගත්තා. මොහු මිය ගියා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය උදා වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ කොසල් රජතුමාගේ රාජධානිය ඇමතිවරයෙක් වේ උපන්නා. මේ ඇමතිවරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා බණ අහලා ගිහි වස්ත්‍ර පිටින්ම රහත් වුණා. බලවත් කුසලයේ තමයි බුදුරජාණන් වහන්සේගේ සංඥාව සිහි කිරීම. දැන් බුදු කෙනෙක් පහළ වුණ යුගයක හැර බුද්ධ සංඥාව කවදාවත් සිහි කරගන්න ලැබෙන්නේ නැහැ. අනික අපිට ලොකු කාලෙකුත් නැත්තේ නෑ. මම එකයි මේ දේශනාව ආරම්භයේදීම කිව්වේ විඩා ඇර ඉන්න අපිට කාලයක් නෑ. ගොපල්ලෙක් කෙවිතෙන් ගගහා දක්කනවා වගේ ජරා මරණ දුකට ලං වෙනවනේ. ගොපල්ලෙක් ගවයොන්ට කෙවිතෙන් ගගහා ගොදුරු බිමට දක්කාගෙන යනවා වගේ ජරා මරණ දුකට ලං වෙනවා. ගොදුරු බිමට කිට්ටු නම් මොකක්වත් කරගන්න වෙන්නේ නැහැ. ජරා මරණ දුකට ලං වීමත් ඒ වගේ. අපි මේ ධර්මී මතු කර කර හැමදාමත් ඔබට දේශනා කරන්නේ ගොදුරු බිමට ලං වෙනකන් ඉන්න එපා කියලයි. ජරා මරණ දුකට ලං වෙනකන් ඉන්න එපා. මාරයා නැමැති ගොපල්ලා ඔබට දඬුවම් කර මේ දක්කන්නේ ජරා මරණ දුක කරායි. ලං වෙනකන් ඉන්න එපා, අසරණ වෙලා යනවා. කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තියෙන මිනිස්සු, සමහර විට මැති ඇමතිකම් දරන මිනිස්සු, මහා බලවත් ඉහළ නිලතල දරන මිනිස්සු, විදායක ශ්‍රේණී රැකියාවලින් ඉදිමිච්ච මිනිස්සු මරණයේ ඉදිරියේ අසරණ වෙලා යනවා පින්වත්නි. කවුරුත් පිළිසරණ පිණිස ඉන්නේ නැහැ. මරණාන්තික වේදනාව බෙදා ගන්න කෙනෙක් නැහැ ඔබට. ඒ නිසා මේ ඉන්නේ ජීවත් වෙන කාලය ඇතුළත ඊටාම සැහැල්ලුවෙන් ඉන්න. සැහැල්ලුවෙන් සතුටින් ඕනෑවට වඩා කාම සම්පත් කෙරෙහි ඇලුණු සිතකින් වාසය කරන්න එපා. මේ සියලු දේවල් අනිත්‍ය වෙලා යන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයක ඇති ලාභය තේරුම් ගන්නට බුද්ධෝත්පාද කාලයක් හම්බෙන්නේ කාලෙකින්. ඒක ලැබිලා තියෙනවා. ඒත් එක්කම මිනිස්සු වෙන්නේ කාලෙකින්. සමහර විට මම මේ කියන කතාව සම්මා දිට්ඨියක් නැති කෙනෙක් පිළිගන්නේ නැති වේවි. ඒකට කමක් නැහැ අපිට. හැබැයි මම මේ කියන කතාව ස්ථීරව සම්මා දිට්ඨියක් තියෙනවා නම් පිළිගන්න ඕන. ඒ පිළිගන්නේ නැත්නම් ඒත් සම්මා දිට්ඨිය නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා ඕපපාතිකෝ සත්තු උපදිනවා කියලා විශ්වාසයක් තියෙන්න ඕන කියනවා සම්මා දිට්ඨිය තියෙන මිනිස්සුෙකුට. නියත මිත්‍යා දෘෂ්ටි අංගයක් තමයි මරණින් මතු ඕපපාතිකෝ සත්තු පහළ වෙන්නේ නැහැ කියන විශ්වාසය. ඒක නියත මිත්‍යා දෘෂ්ටියට අදාළ එකක්. එතකොට සම්මා දිට්ඨියක් තියෙන කෙනෙක් මම මේ කියන කතාව පිළිගන්නවා. මැරෙමින් නිපදෙමින් එන මේ දීර්ඝ ගමනේදී බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ කියන පණිවිඩය කොයිතරම් වැදගත්ද කියලා තේරෙයි. ඒ වැදගත්කමත් එක්කම මේ මනුස්ස වීමේ ලාභය, මේ මානුෂිකත්වයේ තියෙන වාසනාවත් තේරුම් ගන්න පුළුවන්. මේ මානුෂික භාවය අපිට ලැබුණේ, මේ මිනිසත් භව තුල අපිට ජීවමාන වෙන්න හම්බුනේ පෙර පිනකට පින්වත්නි. ඒක කොයිතරම් බලවත් පිනක්ද කියනවනම් බුද්ධෝත්පාද කාලයක දායාද වුණා මිනිහෙක් විදියට. ඔය බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කරන්නේ වියසිදුරකින් කැස් බෑවේ කෙලිය බලනටත් වඩා දුෂ්කරයි කියනවා මිනිහෙක් වෙන එක. දැන් වියසිදුරකින් දැන් වියසිදුර විය ගහක් මේක හරිම දාර්ශනිකයි. විය ගහක් මහා මුහුදට යන්න කොච්චර අමාරුද? අනික ගැඹුරු මුහුදේ විය ගහක් රැඳෙයි කියලා කාටද හිතන්න පුළුවන්?
මහමුහුදේ ස්වභාවයත් නිතරම මහමුහුදට දාන දේවල් ගොඩට ගෙනත් දාන එක. එතකොට මේක පුංචි දොළවල් වලින් ප්‍රධාන ගංගාවලට ගිහින් මේක මහා සමුද්‍රයට යයි කියලාවත් හිතන්න බෑනේ. ඔය අට කතාව ලස්සනට ඕක විස්තර කරනවා මේ මිනිස්සෙක් වීමේ ලාභය ගැන. ඊට පස්සේ පින්වත්නි ඔන්න මනුස්ස භවය ලැබෙනවා. මිනිස්සෙක් වීමේ දායාදේ හම්බ වෙනවා. මේ මිනිස්සෙක් වීමේ දායාදේ දුෂ්කරතාවය තමයි මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ ගැඹුරු මුහුදේ අවුරුදු 100කට සැරයක් කන කැස් බෑවි කියන්නේ ඇස් දෙකම පේන කැස් බෑවිකුත් නෙමෙයි. කන කැස් බෑවෙක් මේ අහස දිහා බලනවා එක්තරා වෙලාවක අවුරුදු 100කට සැරයක්. එතකොට අවුරුදු 100කට සැරයක් කන කැස් බෑවෙක් වියසිදුරෙන් එළිය බලනවා. මේ වියගහ හරියටම ගැලපෙන්න ඕන එළිය බලද්දී. අනිත් එක ඇහැයි පේන්නේ කන කැස් බෑවෙක්නේ. ඇස් දෙකම පේනවා නම් ඒත් කමක් නැහැ. එක ඇහැයි මේ කැස් බෑ වගේ පේන්නේ. අර නොපෙනෙන ඇයට ආවුනොත් ඒත් අහස දැක ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ කන කැස් බෑවා වියසිදුරකින් අහස බලන එක අවිනිශ්චිතයි පින්වත්නි, බලාපොරොත්තු වෙන්න බෑ. හිතා ගන්න බෑ. ඊතරම්ම දුර්ලභයි පින්වත්නි මිනිහෙක් වී උපදින එක. අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් හැඬු කඳුළු සතර මහා සාගරයට වැඩි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒතර මේ කහගෙන ඉන්නකොට සමහර විට හිතෙන්න පුළුවන් මේ මොන සුරංගනා කතාවද කියලා. ඒ අපේ සීමාවනේ පින්වත්නි, අපට පේන්නේ නැහැනේ මේ සංසාර ගමනේ ස්වභාවය. අපට පේන්නේ අපි මේ වාසය කරන ගෙදර ඉඩකඩම් දීපල, Tamanගේ වාහනය, Taman රැකියාව කරන ස්ථානයේ මේ රටේ තොටේ සිද්ධ වෙන දේවල් ටික විතරයි අපට පේන්නේ. බුදු කෙනෙක් මේ විස්තරය කරන්නේ අතීන්ද්‍රිය ඥාන දර්ශනයකින්. ඉන්ද්‍රිය ඥාන සීමාව ඉක්මවා ගිය අතීන්ද්‍රිය ඥාන දර්ශනයකින් තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ පණිවිඩය කියලා දෙන්නේ. ඒ නිසා හොඳට කන් දීගෙන ඉඳලා ජීවිතේ ගලපාගෙන මේ බොහෝ දුක් සහිත ගමනින් නිදහස් වෙන්න. මේ මනුස්ස භවය කියලා කියන්නේ හරියට ക്ഷേම භූමියක් වගේ තැනක්. මම ඒකට ලස්සන උදාහරණ කතාවක් ඔබට කියන්නම්. ඔබ තේරුම් ගන්න මේ කතාවෙන්. මේ මහ පොළොවේ යටින් යන කෝච්චියක් තියෙනවා කියලා අපි හිතමු. එතකොට මේ මහ පොළොවේ යටින් යන කෝච්චියක් තියෙනවා. එතකොට මේ පොළොව අභ්‍යන්තරේ ලාවා තියෙනවා කියලා අපි දන්නවා. එතකොට මේ පොළොව අභ්‍යන්තරයේ තියෙන ලාවා මැදින් කෝච්චියක් යනවා කියලා හිතමු. එහෙම කෝච්චියක් යන්නේ නැහැ. යන්නත් බෑ. අපි මේක තේරුම් ගන්නට යම් අදහසක් ඇති කරගන්න එහෙම කල්පනා කරමු. එතකොට මේ ලාවා මැදින් මේ කෝච්චිය අවුරුදු ගණන් 100 ගණන් එක දිගට යනවා. නතර කරන්නේ නැතුව එක දිගට මේ කෝච්චිය යනවා. එතකොට මේ කෝච්චිය වල අභ්‍යන්තරයේ ඉන්න මිනිස්සු පීඩාවට පත් වෙනවා. ආලෝක සංඥාවක්වත් නැහැ මේ පැත්තක. අඳුරේ තමයි මූන් විඳවා යන්නේ. අවුරුදු 100 ගණනාවක් මේ විදිහට ගිහින් මේ කෝච්චිය මේ මහ පොළොවෙන් උඩට එනවා. මේ කෝච්චිය මහ පොළොවෙන් උඩට ඇවිල්ලා එක්තරා නැවතුම්පලක මේ කෝච්චිය නතර කරනවා. මේ කෝච්චිය නතර කරනකොටම විදුලි බුබුලු දැල්වෙන්න පටන් ගන්නවා. එතකොට මේ විදුලි බුබුලු දැල්වෙන්න පටන් ගත්තාම මිනිස්සු ඔන්න දැන් තේරුම් ගන්නවා අපි මේ ගොඩක් අය ඉන්නව නෙවෙයි. දැන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් කෑම බීම කාලා බීලා පාඩුවේ ඉන්නවා. ඒ පාඩුවේ ඉඳලා අවුරුදු කීපයකින් ආයෙත් මේ කෝච්චිය යන්න පටන් ගන්නවා. ඒ කෝච්චිය යන්න පටන් ගන්නේ අර පෙරගත කරපු බිහිසුණු ගමන වගේම ගමනක් කියලා බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. ඥානවන්ත මිනිස්සු මේ කෝච්චියෙන් බැහැ ගන්නවා. මේ කෝච්චියෙන් බැහැ ගන්නවා. එයාට පෙරගත කරපු ජීවිතය ගැන යම් අවබෝධයක් ඇති වෙනකොට එයා කෝච්චියෙන් බැහැ ගන්නවා. අපිට අවාසනාවකට මෙච්චර කල් ඒ තරම් බිහිසුණු ගමනක් තිබුණා කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මේ ආපු කෝච්චිය මේ තරම් බිහිසුණු ගමනක් ගෙවාගෙන ආවා කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. සත්පුරුෂයෙක් මුණ ගැහිලා උඹලා මෙන්න මේ වගේ ගමනක් ආවේ, මේ වගේ ගමනක් ඉස්සරහට යන්න තියෙනවා කියනකොට මේ කෝච්චියෙන් ඥානවන්ත මිනිස්සු බැහැ ගන්නවා.
අර කාලා බීලා විදුලි ආලෝකයේ මැද්දේ සතුටුන මිනිස්සු අවුරුදු 30 40කින් මේ කෝච්චියේ යන්න පටන් ගන්නකොට කරගන්න දෙයක් නැහැ. අසරණයි. ආයෙත් අවුරුදු 100 ගණන් දහස් ගණන් මේ මහ පොළොව ආභ්‍යන්තරයේ විඳවන්නම යන්න වෙන්නේ. මේ සතර අපා දුක හිම එකක් පින්වත්නි. මේ නිරේට වැටීම හිම එකක්. මේ ආපු ගමන හිම විඳවලා ආපු එකක්. නිරේට යන්න නම් එපා කියලායි අපි ඔබට කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම රජු කියන සංකල්පය විස්තර කරද්දී යම රජුරෝ කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියන එකට වඩා මේ දේශනාවේ තියෙන ගැඹුරු අර්ථය වටිනවා අපිට. දැන් නිරේට යන යම් කෙනෙක්. එතකොට සමහර නිරේට යන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. සමහර ගිහියෝ යන්නටත් පුළුවන්, පැවිද්දෝ යන්නටත් පුළුවන්. ඒකට බෙදීමක් නැහැනේ. එතකොට නිරේට ගිය මේ පිරිස යම රජු ඉදිරියට පැමිණුණාට පස්සේ යම රජුරෝ කියලා කියන්නේ ද්වේමානික අසුරනිකායට අයිති අසුරෙක්. ද්වේමානික අසුරනිකායට අයිති අසුරෙක් කියලා කියන්නේ ඒ ද්වේමානික බව. ඒ කියන්නේ දවස් 15ක් දිව්‍ය සැප විඳිනවා, දවස් 15ක් නිරේ කටයුතු කරනවා. එතකොට මේ යම රජුරෝ එක්තරා වෙලාවක මේ මිනිස්සයා දැන් යම රජුරු ඉස්සරහට ගෙනිච්චාම යම රජුරෝ මේ දඬුවම් පමුණවලා වැරදි කරන අයට දඬුවම් දෙන කෙනෙක් නෙමෙයි. අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ වගේ තැනක් නෙමෙයි මේ නිරේ කියලා කියන්නේ. එහෙට ගියාට පස්සේ යම රජුරෝ මෙයාගෙන් ප්‍රශ්න 5ක් අහනවලු. මෙන්න මේ ප්‍රශ්න 5 මෙහි ඉන්න මිනිසුන්ට හරිය වටිනවා. මොකද යම රජුරෝ මේ අහන ප්‍රශ්න ඊටාම සාධාරණ ප්‍රශ්න, ඒ වගේම වැදගත් ප්‍රශ්න. පළවෙනියෙන් අහනවලු එම්බා පුරුෂය, නුඹ දැකලා තියෙනවද පළවෙනි දේව දූතයව? එතකොට මෙයා කියනවලු අනේ ස්වාමීනි මං එහෙම එකක් ගැන දන්නේ නැහැ. එතකොට මේ යම රජු තැතිගත් විලාසෙන් අහනවලු මොනවා නුඹ දැකලා නැහැ පළවෙනි දේව දූතයව? අනේ ස්වාමීනි දැකලා නැහැ. නුඹ දැකලා නැද්ද ඉපදුණු ගමන් ළමයින්ව? දැකලා තියෙනවා ස්වාමීනි. හොඳයි ළමයින් දැක්කහම නුඹට හිතුන්නේ නැද්ද මමත් ওই විදියටම ඉපදුනේ, දැන් මම වෙනස් වෙලා ඉස්සරහටත් මං වෙනස් වෙයි කියලා නුඹට හිතුන්නේ නැද්ද? එතකොට මෙයා කියනවලු ස්වාමීනි මම ප්‍රමාද වුණා. එතකොට මෙයා ප්‍රමාද වුණා කියනකොට යම රජු කියනවලු නුඹේ ප්‍රමාදයට මම වග කියන්න ඕනේ නැහැ. නුඹේ ප්‍රමාදයට වග කියන්න ඕන නුඹමයි. නුඹේ ප්‍රමාදයට නුඹේ අම්මා වග කියන්න ඕනේ. නුඹේ තාත්තා වග කියන්න ඕනේ. නුඹේ ඥාතිවරු වග කියන්න ඕනේ. නුඹේ අසල්වාසීන් වග කියන්න ඕනේ. නුඹේ හිතවතුන් වග කියන්න ඕනේ. තවත් විදිහකින් කිව්වොත් නුඹේ මිත්‍රයෝ වග කියන්න ඕනේ. දැන් සමහර තරුණ පිරිස ඉන්නවා මිත්‍රයෝ නිසා අකුසල් කරගන්න අය හරියට අකුසල් කරගන්නවා. වචනයෙන් පුදුම විදියට තරුණයෝ අකුසල් කරගන්නවා. Tamanගේ මිත්‍රයොත් එක්ක එකතු වුණාට පස්සේ ඒ එකතු වීම තුල අකුසල් කරගන්නවා. දැන් මෙතන කියනවා නුඹේ මිත්‍රයා නුඹ කරපු දේවල් වලට වග කියන්න ඕනේ නැහැ කියලා. මේ විදිහට කාරණා 5ක් අහනවා කියනවා. නමුත් මේක දේවදූත සූත්‍රය ගැන කරන විග්‍රහයක් නෙමෙයි. නමුත් මේ අපි කතා කරගෙන ආපු දේශනාවට වැදගත් නිසා මතු කරගන්න එක හොඳයි කියලා හිතෙනවා. දෙවෙනියට අහනවලු මේ දැකලා නැද්ද ලෙඩ වුණු කෙනෙක්ව? තුන්වෙනියට අහනවලු දැකලා නැද්ද වයසට ගිය කෙනෙක්ව? හතරවෙනියට අහනවලු දැකලා නැද්ද මැරුණු මිනිහෙක්වත් දැකලා නැද්ද? උඹට හිතුන්නේ නැද්ද ළඟදී මැරිලා යයි කියලාවත් හිතුන්නේ නැද්ද කියලා අහනවලු. පස්වෙනියට අහනවලු එම්බා පුරුෂයෙක් දැකලා නැද්ද රජෙන් දඬුවම් විඳින කෙනෙක්වත්? රජෙන් දඬුවම් විඳිනකොටවත් හිතුන්නේ නැද්ද මේ විදියට ජීවත් වුණොත් රජෙන් දඬුවම් විඳින්නටවත් වෙයි කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවලු. එතකොට මෙයාට මොකක්වත් කියන්න ඉතුරු වෙන්නේ නැහැ පින්වත්නි. ඉතුරු වෙන්නේ එකම වචනයයි කියන්නේ. ඒ තමයි ස්වාමීනි මම ප්‍රමාදයි. මම ප්‍රමාද වුණා ස්වාමීනි කියලා විතරයි කියන්න වෙන්නේ. එතකොට මම කියන්නේ පුළුවන් තරම් ජීවිතේ අර්ථ සම්පන්නව ගෙවද්දී පසුතැවෙන්න යම් දෙයක් වුණොත් ඒ පසුතැවීම නිසා ඔබ පීඩාවටපත් වෙනවා. ජීවිතේ පසුතැවෙන දේවල් කරගන්න එපා. ජීවිතේ සැඳෑ කාලේ අතීතය ගැන හිතා පසුතැවෙන්න වෙන දේවල් නම් ඔබ කරලා තියෙන්නේ. ඔබ හරියට ජීවත් වෙලා නැහැ. ඔබ හොඳට මානව හිතවාදී මිනිහෙක් විදිහට
තවත් කෙනෙක්ගේ හැඟීම් දැනීම් තේරෙන සංකල්පනා ඇති මිනිසෙක් වෙන්න. අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවනේ සම්මා සංකප්ප කියලා එකක්. එතකොට මේ සම්මා සංකප්ප කියලා කියන්නේ නිවනට අදාළ වෙන කාරණානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පළවෙනියෙන්ම තමයි මේ නෙක්ඛම්ම සංකප්ප. කාමයන්ගේ වෙන්වීමේ සැපේ ගැන සංකල්පනා හදා ගන්න ඕන. නෙක්ඛම්ම කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම. එතකොට කාමයන්ගෙන් වෙන්වීමේ සැපය අත්විඳිනවා කියවම ගිහි කෙනෙක් හිතන්න පුළුවන් අපි කොහොම මේ කාමයන්ගෙන් වෙන්වුණු සැපයක් අත්විඳින්නේ. මේ අපි ගිහියෝනේ අපි කාමභෝගී ජීවිතයක් ගෙවන්නේ. එහෙම කියලා හිතන්න පුළුවන්. හැබැයි ධර්මයෙන් බැලුවාම අපට තේරෙනවා විශාකාව සෝතාපන්න වෙලා හිටියේ. කෝටි ගාණක් ධනය. හැබැයි ආර්ය මාර්ගේ වඩා ගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙන්නේ නැත්නම් සෝතාපන්න වෙන්න බෑ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා ගන්න කෙනෙකුට තමයි සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කාමභෝගී ජීවිතයක් ගත කරපු කෝටි ගාණක් ධනෙ තිබුණු මේ විශාල ආර්ථිකමය තත්යකට උරුමකම් කියපු විශාකාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරා නම් එහෙමනම් මේ නික්කම්ම කියන සැපේ අපි හරියට තේරුම් අරන් නැති නිසා තමයි මේ විදියට සමහර විට මේ දේශනාව ගැන සැක පහළ වෙන්නේ. ඇත්තටම කාමයන්ගෙන් වෙන්වීමේ සැපය කියලා කියන්නේ සියලු කාම සම්පත් අත්හැරලා දාන්න කියන එක නෙමෙයි. සියලු කාම සම්පත් අත්හැරලා දාලා ඒ වගේ වෙන් වෙන එකට නෙමෙයි. ඒ කාම සම්පත් වල ස්වභාවය තේරුම් අරගෙන ඉන්න එක. Taman භුක්ති විඳින කාම සම්පත් අහිමි වෙනකොට ඕනෑම වෙලාවක මනසින් ඒක අත්හැර ගන්න පුළුවන් හිතක් හදා ගන්න. මොකද මේ කාම සම්පත් අහිමි වීමේ ස්වභාවයෙන් යුක්තයි. මේ අහිමි වීමෙන් ස්වභාවයෙන් යුක්ත කාම සම්පත් සියල්ල අත්හැරලා දාන්න බෑ ගිහියෙකුට. හැබැයි ඕනෑම වෙලාවක අහිමි වෙනකොට ඒක දරා ගන්න පුළුවන් හිතක් හදා ගන්න. මේ කාම සම්පත් කියලා කියන්නේ පුද්ගලයෝ විදියට මේ යම් කිසි චරිත ටිකක් අල්ලගෙන හිටියට අපි ඇත්තටම කාමයේ කියලා කියන්නේ මේ බැඳිලා යන බොහෝ දේවල් මානව සම්පත් සහ භෞතික සම්පත්. දැන් සමහර විට කාම වස්තු දරුවෝ කාම වස්තු ඊට පස්සේ ආදරය කරන කෙනා කාම වස්තුවක් මේ විදියට නිකම් මානව සම්පත් ගැන විතරක් හිතුවට මේ භෞතික බොහෝ දේවල් අපි අල්ලගෙන ඉවරයි. මේ වගේ නිදහස් වීමේ සැපයක් තියෙනවා. ඒකට කියන්නේ නෙක්ඛම්ම සැපය කියලා. නෛෂ්ක්‍රම්‍ය ගුණය. පැවිද්දන්ට පරිපූර්ණ වශයෙන් වින්දනය කරන්න පුළුවන්. කාම සම්පත් වලින් නිදහස් වීමේ සැපය. එතකොට මේ කාමයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන ජීවත් වෙන එක ඊටාම වැදගත් දෙයක්. අද බොහෝ දෙනෙකුට ඒ අවබෝධය හදාගන්න අමාරු වෙලා තියෙනවා. සමහර අය ඒක වැරදිවට අල්ලගෙන තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ කාම සම්පත් වල ස්වභාවය නානාවිද ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා භාවිතා කරමින් මේ වගේ ස්වභාවය කියලා තියෙනවා. අර ලස්සන දේශනාවක් තියෙනවා. කාමයේ කියන්නේ පින්වත් මහණෙනි හුළුවත්තක් වගේ. කාමයේ කියන්නේ හුළුවත්තක් වගේ. හුළුවත්ත ඉස්සරහින් අල්ලගෙන යනකොට පිච්චෙනවා. ඒ වගේ කාමයේ අතහරින්න කියනවා. පින්වත් මහණෙනි කාමයේ කියලා කියන්නේ හරියට මේ අලු යට තියෙන ගිනි පුපුරු වගේ. උඩින් පේන්නේ නැහැ. හොයාගන්නත් බෑ. හැබැයි අලු යට තියෙනවා බිහිසුණුයි. අලු යට තියෙන ගැඹුරු ගින්නක් සුළු වේලාවකින් ඕනෑම දෙයක් දවලා දාන්න පුළුවන්. මේ කාමයේ අපේ ජීවිතේම දවලා දාන්න පුළුවන්. ජීවිතේම කන පිට හරවන්න පුළුවන්. ඒ නිසා මේ කාමයට එක්ක ගිහි ජීවිතය ගත කරනකොට මේ කාමයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන ජීවත් වෙන්න. මේ කාමයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන කාම සම්පත් භුක්ති විඳින්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. පසුතැවෙන්න වෙන්නේ. එතකොට මේ කාමයන්ගේ ස්වභාවය තේරුම් අරගන්න නැතුව නම් ජීවනචර්යා සකස් කරගෙන තියෙන්නේ මේ කාම සම්පත් වල සත්‍ය වූ ස්වභාවය විවෘත වෙනකොට ජීවිතේ නැති කරගන්න හිතෙනවා. කාමයන්ගේ සත්‍ය ස්වභාවයේ ලෝකයට විවෘත වෙනකොට ජීවිතෙන් පලා යන්න හිතෙනවා. මේ ජීවිතය ගැන කලකිරෙනවා. මේ ජීවිතය ගැන කලකිරලා වැඩක් නැහැ පින්වත්නි.
ඔබ ජීවිතය ගැන කලකිරෙන්න එපා. කාමයන්ගේ ස්වභාවය ගැන දැකලා කාමයන් පිළිබඳ කලකිරෙන්න. ජීවිතය ගැන කලකිරලා වැඩක් නැහැ. බොහෝ සියදිවි නසා ගන්න පිරිස දන්නේ නැහැ මේ කාමයන්ගේ ස්වභාවය. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැලුවොත් විතරයි අපට මේක පේන්නේ. උන්වහන්සේ අර කාමයට විවිධ උපමා දෙනවා. හරි ලස්සනයි මේ දේශනාව. කාමයේ කියලා කියන්නේ හරියට ඇට සැකිල්ලක් වගේ, ඇට කෝටුවක් වගේ බල්ලෙකුට කන්න දාන. බල්ලා මේක අරගෙන ගිහින් හපනවා මේ මස් කට්ටේ මොකක් හරි සාරයක් ගන්න කියලා හිතාගෙන. ඇත්තටම දැන් මේ මස් කට්ටේ මොකක්වත් සාරයක් තියනවද? මොකුත් සාරයක් නැහැ. ටික කාලයක් එක දිගටම හපනකොට මේ මස් කට්ටේ ඇතුලේ ඇති සාරේ වෙනුවට මේ මස් කට්ට උල් වෙලා බල්ලගේ විදුරු මහ තුවාල වෙන්න පටන් ගන්නවා. එතකොට මේ විදුරු මහ තුවාල වුණාම බල්ලගේ ලේ රස බල්ලට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ බල්ලට මොකුත් තේරෙන්නේ නැහැ නේ. බල්ලා කල්පනා කරනවා මේ තමයි මස් කට්ටේ සාරේ. දැන් තමයි සාරේ එන්න පටන් ගත්තේ කියලා දිගින් දිගට හපනවා. බල්ලා දන්නේම නැතුව විනාශ වෙලා යනවා. එතකොට මේ බල්ලා මේ මස් කට්ට අතාරින්න ඕන. බල්ලෙකුට මස් කට්ට අතාරින්න එක ලේසි වැඩක් නෙමෙයි. ජීවිතේ ලාමක විදියට සතුටු වෙන මිනිසුන්ට කාමී නැමැති මස් කට්ට අතාර ගන්න එක අමාරු වැඩක්. ලේසි වැඩක් නෙමෙයි. අවබෝධයෙන් ඒක කරගන්න එක අමාරුයි. මේ ජීවිතේ පින්වත්නි අර්ථ සම්පන්නව ගෙවලා දානවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ටික ටික ජීවිතයට ලං කරගන්න බලන්න. එතකොට මේ කාමයන්ගෙන් වෙන්නුණු සංකල්පනා හදාගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සංකප්ප කියන කාරණේදීම මතු කරනවානේ මේ අව්‍යාපාද සංකල්ප. ව්‍යාපාදෙන් බැහැර වෙන්න. සමහර විට අපි කේන්ති ගන්නේ වෛරී සිතක් හදාගන්නේ ව්‍යාපාදේ මතු කරගන්නේ මේ අපි සාධාරණ හේතුවකටවත් නෙමෙයි අපේ. සමහර වෙලාවට අපේ හිත දූෂණය වෙලා තියෙන්නේ අල්ලපු ගෙදර අය ගැන හිතන්න ගිහින්. සමහර විට අපේ යාළුවෝ ගැන හිතන්න ගිහින්. අපේ අසල්වාසීන් ගැන හිතන්න ගිහින්. අපේ දෙමව්පියෝ ගැන හිතන්න ගිහින්. දරුවෝ ගැන හිතන්න ගිහින්. දරුවෙක් නිසාවත් ව්‍යාපාද සිතක් ඇති කරගන්න එපා. මොකද දරුවෙක් නිසා වුණත් ඔබ දඬුවම් කරන්න ගිහින් ඔබේ හිත ව්‍යාපාදයේ තුල නම් සකස් වෙන්නේ. ඒකේ අනතුරු තියෙන්නේ ඔබටම තමයි. ඒ නිසා ව්‍යාපාදයෙන් බැහැර වෙන්න. ඒ වගේම ඊළඟ එක තමයි විහිංසා සංකල්ප. මේ හිංසා පීඩාවකින් තොර මෛත්‍රී සහගත සිතකින් එදිනෙදා වාසය කරන්න. එතකොට ජීවිතේ සැඳෑ කාලේ පසුතැවෙන්න වෙන්නේ නැහැ. අද බොහෝ දෙනෙක් පීඩාවෙන් ඉන්නේ සැඳෑ කාලේ සතුටින් නොව ඊටාම ගැටලුකාරී විදියට අසහනෙන් පීඩාවකින් ගත කරන්නේ ඔවුන්ගේ ජීවිතය තුළ ඒ මොහොත තුළ ධර්මයේ ජීවමාන කරගන්න බැරි වුණ නිසායි. පස්සේ කාලේ හරි කමක් නැහැ. ධර්මී මුණ ගැහුණාම හදාගන්න. ජීවිතේ අඩුපාඩු ටික හදාගෙන එතනින් එහාට යන ගමන නිවැරදි කරගන්න බලන්න. සරුව සම්පූර්ණ මිනිස්සු ලෝකේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. සරුව සම්පූර්ණ මිනිස්සු ලෝකේ ඇත්තෙත් නැහැ. හරිම අමාරුයි සම්පූර්ණ කෙනෙක් වෙන්න. හැබැයි අපිට මේ ධර්මයේ ඇහිලා ජීවිතේට කන් දීගෙන ඉඳලා හදාගෙන අපිට පුළුවන් යම් තාක් දුරට නිවැරදි වෙන්න. දැන් අපිට මේ ළඟදී අහන්න හම්බුණා ප්‍රවෘත්තියක් පළ වුණානි පහුගිය කාලේ එක්තරා මිනිස්සෙක් අවුරුදු ගණනක් මං හිතන්නේ අවුරුදු 13ක් විතර මගේ මතකයේ හැටියට අවුරුදු 13ක් විතර මේ තැනැත්තා බස්සල ගිහින් තියනවා හොරාට සල්ලි නොදී තමයි බස් එකේ ගිහින් තියෙන්නේ. එතකොට සල්ලි දෙන්නේ නැතුව මේ මිනිස්සයා බස් එකේ ගිහින් යම් කාලයකදී පසු කාලීනව මේ තැනැත්තා ධර්මයට යොමු වෙනවා. එතකොට මේ පුද්ගලයා ධර්මයට යොමු වුණාම තේරුම් ගන්නවා මගේ අතින් වරදක් සිදු වුණු බව. පෙරදී මා අතින් වරදක් සිදු වුණා කියලා මේ තැනැත්තා තේරුම් ගන්නවා. මේ මිනිසයා මේ Tamanගේ අතින් වරදක් සිදු වුණු බව තේරුම් අරගෙන මොහුට උවමනා වෙනවා මේක නිවැරදි කරගන්න. මොහු ඇත්තටම සත්පුරුෂ ආර්ය ශ්‍රාවකෙක්. අහිංසක බෞද්ධ ශ්‍රාවකයෙක් ඇත්තටම. ඔහු ඥානවන්ත කෙනෙක් ඒ වගේම.
මොහු ඒ බස් රථයේ ආයති ඩිපෝවට ලියවිල්ලක් සමග චෙක් පතක් එවනවා. මා ගත කරපු පෙර ජීවිතයේදී මා අතින් සිදු වූ වරද නිවැරදි වෙන්න මේක බාර ගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලුවාම ඔහු ධර්මයේ තුල ජීවමාන වෙනකොට ඔහු ගත කරපු ජීවිතයේ පසු අරද්ද සකස් කරගන්නට ඔහු වෙහෙස වෙන බව පේනවා. ඔහුට තේරෙනවා ධර්මයේ තුලින් බැලුවාම තමා තුලින් යම් අඩුපහඩුවක් වරදක් ගත කරපු ජීවිතයේ තමන් හිතාමතා හෝ සැහැල්ලුවෙන් එක්ක පීඩාවෙන් මේ ඒ අවස්ථාවේ හිටපු මනෝභාව තුළ කොහොම හෝ සිදුවුණු බව ඔහු තේරුම් අරගෙන ඔහු ඒ නිවැරදි කරගන්න කල්පනා කරනවා. අපි කියන්නේ ධර්මයේ ජීවමාන කරගන්නවා නම් ඒකයි මම ඔබට කියන්නේ දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්න ඕන කියලා. එතකොට දක්ෂ සොල්දාදුවෙක් ඊටාම සියුම් හඬවල් ගැන පවා සංවේදී වෙනවා. සියුම් ශබ්ද ගැන පවා ඔහු සංවේදී වෙනවා. අන්න ඒ වගේ අතීතයේ පසුතැවෙන්න තියෙන කාරණා මගහරවාගෙන ඉදිරියට ධර්මය හුරු කරගන්නයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමාන කරගන්න පිරිසක් විදිහට තමන්ගේ ජීවිතයේ අඩුපහඩු අවම කරගෙන ගුණධර්ම මත පෝෂණය වෙමින් සැඳෑ කාලයේ පසු නොතැවෙන කෙනෙක් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒ උත්සාහය ඔබ ජීවමාන කරાવી. ඒ උත්සාහය ඔබ සුගතියට ගෙනියාවි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් විදිහට අපි නිතරම මතු කරගන්න ඕන හැම වෙලාවකම හැම අවස්ථාවකදීම අත්විඳින හැම සිද්ධියක් තුළම කමඨහනක් දකින්න දක්ෂ වෙන්න ඕන. ඇත්තටම දැන් ජීවිතයේ සම්පූර්ණම කාලය අපිට භාවනා කරගන්න බෑ. ඇත්තටම අපේ කාර්යබහුල ජීවිතේ භාවනා කරන්න අපිට වෙලාවකුත් නැහෙනේ. රැකියා කරන ස්ථානයේදී අපිට භාවනා කරන්න බෑනේ. එතකොට මේ කාර්යබහුල ජීවිතය තුළ පවා ආධ්‍යාත්මික සැලැස්මක් අපි හදා ගන්න ඕනේ. ඒවා ප්‍රකටව කරන්න ඕනේ. ආධ්‍යාත්මික සැලැස්මක් ප්‍රකටව කරන එක අද හරි අමාරුයි. මොකද මේ ආධ්‍යාත්මික සැලැස්මක් හදා ගනිද්දී සමහර විට යම් ගුණධර්මයක් දියුණු කරනවා කියන එක පවා සමාජයේ උසුළු විසුළුවට ලක් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. සමහර විට යම් ගුණධර්මයක් දියුණු කරනවා කියන එක දැනගත්තාම ඒක විහිළුවට ලක් කරනවා. අද ඉන්න සමාජයේ යම් ගුණධර්මයක් දියුණු කරන එක අමාරුයි. ප්‍රකට කර කරන්න ඕනේ. පුද්ගලිකව Tamanට පුළුවන් විදියට යම් ගුණධර්මයක් ජීවිතය තුළ ජීවමාන කරගන්න. මේ අත්විඳින හැම සිද්ධියක් තුළම ඔබට කමඨහනක් තියෙනවා. මේ ගත කරන හැම ජීවිතයක්ම ඔබට ජීවිත අවබෝධයට මාර්ගයක් සකස් කරලා දෙනවා. ඒ නිසා ඔබ තුළ ඇතිවෙන සංකල්ප සමහර විට අද වෙලා තියෙන්නේ අපිට අපේ ජීවිතේ ගොඩනගාගත්ත සියලු සංකල්පනා අපි සකස් කරගෙන තියෙන්නේ පින්වත්නි මේ අපි ගැන හිතලා විතරයි. එක්කෝ අපේ පවුල ගැන හිතලා, අපේ දරුවෝ ගැන හිතලා, අපේ ඉඩකඩම් ගැන හිතලා ඒ සංකල්ප අපිට විතරයි යහපත පිණිස පවතින්නේ. රටේ කාටවත් යහපත පිණිස පවතීවි කියලා අපි ඒව හිතන්නේ නැහැ. රටට කොයිතරම් අපි හිතන විදිය බලපානවද කියලා අපි හිතන්නේ නැහැ. අද මිනිස්සු කොයිතරම් පටු කල්පනාවක්ද තියෙන්නේ කියනවා නම් අපි මේ හිතන පතන දේවල් කරන කියන දේවල් අල්ලපු gedara මිනිස්සයාට කොහොමද බලපාන්නේ කියලාවත් අපි හිතන්නේ. ඇත්තටම අපි හදාගන්න හැම සංකල්පනාවක් තුළම පින්වත්නි මේ මානව සම්පත් අතර විතරක් නෙමෙයි පාරිසරික වශයෙන් පවා මානව හිතවාදී වෙන්න ඕනේ. අද පරිසරයේ පිළිබඳ මානව හිතවාදී ආකල්පයක් මිනිසුන්ට නැහැ. පරිසරයට මොනවා වුණත් කමක් නැහැ. අපි රැකුණොත් ඇති කියලායි මිනිස්සු හිතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ තරම් පරිසර හිතකාමී කෙනෙක් ලෝකේ හොයාගන්න නැහැ පින්වත්නි. උන්වහන්සේ වතුරට මූත්‍රා කරන්නවත් එපා කියලා තියෙනවා භික්ෂුවකට. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා වතුරට කෙල ගහන්නවත් එපා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ බත් ටිකක් ඉඳුල් වතුර ටිකක් විසිකලා තනකොළ තියෙන තැනකටවත් විසිකරන්න එපා කියලා. ඒ තරම්ම පරිසර හිතකාමී ආකල්පයක් තමයි අපගේ ශාස්ත්‍රූ ඒ භාග්‍යවතුන් වහන්සේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ තරම් පරිසර හිතකාමී කෙනෙක් හොයාගන්න වෙන්නේ. ඒකට අපි අර සංකල්ප ගොඩනගා ගනිද්දී හැම වෙලාවකම පරිසර හිතකාමී ආකල්පයක් තුල පිහිටන එක වටිනවා. පරිසර හිතකාමී බවක් වටිනවා. මේ තෘෂ්ණාව නිසා අපිට මේ ඔක්කොම වැහිලා ගියින්
අපි තුල තියෙන්නේ තෘෂ්ණාව විතරයි. අවසාන කාලේ ඉතුරු වෙන්නේ toy ටික විතරයි. නමුත් අපි දැන් ධර්මයේ තුල යම් ගුණ ධර්මයක් ජීවිතයේ ධර්මයේ තුලින් පෝෂණය කරගන්න උත්සාහ කරන පිරිසක් විදියට ඒ සංකල්ප ගොඩනගා ගනිද්දී එවැනි සංකල්ප ගොඩනගා ගන්න එක වටිනවා. අනිත් එක තමයි අපි කරන හැම දෙයක් තුලමත් අපි නිතරම හිතන්න ඕන පින්වත්නි මේ කරන ඒවා මටත් අනුන්ටත් යහපත පිණිස පවතිනවාද කියලා හිතන්න ඕන. මොකද මේ සංකල්ප තමයි අපි ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් විදියට ගොඩ නැගෙන්නේ. අපි හිතන පතන දේවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි අර ධම්මපදයේ ආරම්භයේම කියන්නේ මනෝපුබ්බංගමා ධම්මා කියලා. පින්වත් මහණෙනි මනසමයි පූර්වාංගම වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මොකද අපේ හිතේ ඇති වෙන සංකල්ප තමා වචනයෙන් කායිකව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒ නිසා මේ සංකල්ප ගොඩනගා ගනිද්දී හැම වෙලාවෙම පරිස්සම් වෙන්න ඕන. අපි ගොඩනගා ගන්න සංකල්ප ගැන සංවේදී වෙන්න ඕන. ඒවා අපිට විතරක් යහපත පිණිස සිද්ධ වෙලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන දේශනාවක් තියෙනවා පින්වත්නි. ඒ දේශනාව තියෙන්නේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ නමින්. රාහුල ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ අම්බලට්ටිකා නුවර. අම්බලට්ටිකා නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අම්බලට්ටිකා නුවරට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ මේ පුංචි හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ බොහොම පුංචි කෙනෙක් මේ කුඩා ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කුටියට වැඩියා. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ පාදෝවණේ කළා මේ වචනේ ගැන ලස්සන දේශනාවක් කළා. ඒක අපිට අදාළ නැහැ. නමුත් මේ ඒකෙදි තියෙන කාරණා කීපයක් වැදගත්. අපි මේ සත්පුරුෂ සංකල්ප ගොඩනගා ගනිද්දී එතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් රාහුලේනි යම් දෙයක් කියනකොට කල්පනා කරන්න කියනවා මම මේ කියන ඒවා මට යහපත පිණිස පවතිනවාද? ඊළඟට හිතන්න කියනවා මම මේ කියන ඒවා අනුන්ට යහපත පිණිස පවතිනවාද? එතකොට යහපත පිණිස පවතින්නේ නැත්නම් කියන්න එපා කියනවා. තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතින්නේ නැත්නම් මේ සත්‍ය වූ වචනයක්වත් කියන්න එපා කියනවා. සමහර විට ඒ කියන්නේ ඇත්ත නිසා මහා කලකෝලහලයක් නම් ඇති වෙන්නේ. ගැටලුවක් නම් ඇති වෙන්නේ. ප්‍රශ්න ගොඩක් නම් මතුවෙන්නේ. පාඩුවේ ඉන්න කියනවා. සාද කරන්න යන්න එපා කියනවා. ඊට පස්සේ කියන්නේ ඉස්සෙල්ලත් හිතන්න කිව්වා. ඊට පස්සේ කියන කොටත් හිතන්න කිව්වා. ආනිත් එක තමයි කියලා ඉවර වෙලත් හිතන්න කිව්වා. මම මේ කිව්වේ මට යහපත පිණිස පවතින දෙයක්ද? අනුන්ට යහපත පිණිස පවතින දෙයක්ද කියලා කියලා ඉවර වෙලා කල්පනා කරන්න කිව්වා. කියලා ඉවර වෙලා කල්පනා කරනකොට හිතුනොත් අනේ මම මේ කිව්වේ මටත් අනුන්ටත් යහපත පිණිස පවතින දෙයක් නෙමෙයිනේ කියලා පසුතැවීමක් ඇති වුණොත් නිවැරදි කරගන්න කිව්වා ඒක. කොහොමද නිවැරදි කරගන්න කිව්වේ? දැන් අර අපි ඉස්සෙල්ලා මතක් කළානේ පෞගේ කාලේ පුවත්පත්වල ගිය යම් ප්‍රවෘත්තියක් අර එක්තරා මිනිසෙක් පසු ජීවිතයේ තුලදී ප්‍රකම්පනයක් ඇති වෙලා Taman බස් එකේ මුදල් නොදී ගියා කියලා ඔහු චෙක් පතක් සමග ලියවිල්ලක් යවුවා ඩිපෝ එකට කියලා. අන්න ඒ සිද්ධිය. එතකොට පසු කාලීනව නිවැරදි වෙන ක්‍රමය ඔහු දැනගෙන ඉඳලා තියෙනවා එක පැත්තකින්. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් දෙයක් කියලා ඉවරුණාට පස්සේ නිවැරදි වෙන්න අමාරුයිනේ. අමාරු නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඉක්මනින් යන්න සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් මුණ ගැහෙන්න. ධර්මයේ දාන්න විනය දාන ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහින් කියන්න කිව්වා අනේ ස්වාමීනි මම මේ කියපු දේවල් මට යහපත පිණිස පැවතුනේත් නෑ අනුන්ට යහපත පිණිස පවතුනේත් නෑ මට දැන් පස්සේ තමයි තේරුනේ ස්වාමීනි සමාවෙන්න කියලා වරද සිහි කරන්න කිව්වා. එතකොටම අකුසල් බාල වෙලා කුසල් වැඩෙන්න පටන් ගන්නවා කිව්වා. මේකේ තවත් වැදගත් දේ තමයි පින්වත්නි කුසල් වැඩෙන ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ කියනවා දෙයක් කරද්දිත් හිතන්න කියනවා. කරන් ඉස්සෙල්ලත් හිතන්න කියනවා. දෙයක් ක්‍රියාත්මක කරද්දිත් හිතන්න කියනවා. කරලා ඉවර වෙනකොටත් හිතන්න කියනවා. අයහපත පිණිස පවතිනවාද කියලා. ඔන්න අපි කතා කරන්නම ඕන වැදගත්ම දේ තමයි මේ දැන් ඔබට සිහි කරන්නේ හොඳට අහගෙන හදාගන්න. ජීවිතේ හොඳට අහගන්න මේ ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුලේනි දෙයක් හිතනකොට දැන් හිතෙනකොට කල්පනා කරන්න කියනවා මේ ඇති වුණ සංකල්පය මට යහපත පිණිස පවතිනවද? අනුන්ට යහපත පිණිස පවතිනවද කියලා කල්පනා කරන්න කියනවා.
ඒ කල්පනා කරලා යහපත පිණිස පවතින්නේ නැත්නම් හිතන එක නතර කරන්න කියනවා. දැන් හිතලා ඉවරයි. මේ හිත කියන්නේ සිතුවිලි ලක්ෂ ගණන් විනාඩියකට මොහොතකට ඇති වෙලා යනවනේ. ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවනේ. එතකොට මේ සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගියාමත් හිතන්න කියනවා මේ මට හිතුනේවා මට යහපතක් වෙන ඒවාද? එහෙම නැත්නම් මට මේ හිතුනේ අනුන්ට යහපතක් පිණිස පවතිනේවද කියලා කල්පනා කරලා බලන්න කියනවා. එහෙම කල්පනා කරනකොට මේ හිතුනොත් අනේ මට මේ හිතුනේ මට යහපතක් පිණිස වෙන එකක් නෙමෙයිනේ. මට මේ හිතුනේ අනුන්ටත් යහපතක් පිණිස පවතින එකක් නෙමෙයිනේ කියලා හිතුනොත් එහෙම සබ්‍රාහ්මචාරින් වහන්සේ නමක් ළඟට ගිහින් කියනවා ස්වාමීනි මේ දවස්වල හිතේ ඇති වුණ විතර්ක නම් දුර්වලයි. හිතේ ඇති වුණේ මට යහපතක් වෙන්නේ වනන් නෙමෙයි. අනුන්ට යහපතක් පිණිස පවතින ඒවත් නෙමෙයි. අනේ ස්වාමීනි සමාවෙන්න. එහෙම කියන්නේ කිව්වා. ඒ වගේම මොකී ලස්සනට බුදුරජාණන්සේ දේශනා කරනවා හිත දකින්න පුළුවන් දෙවියෙක් හරි බඹෙක් හරි හිටියොත් මට නිඳා කරයිනේ කියලා හිත හදාගන්න කියනවා. මේ හිතේ ඇති වෙන සංකල්ප මුළු ජීවිතේටම බලපානවා පින්වත්නි. සමහර විට පින්වත්නි ඔබ නොහිතුවාට ඔබේ හිතේ ඇති වෙන එක සංකල්පයක් ඔබේ නිරේට ගිහින් අතාරින්න පුළුවන්. සංකල්ප 100,000 ගාණක් නෙමෙයි එක සිතුවිල්ලක් නිසා ඔබ කල්ප ගාණක් පින්වත්නි പ്രേත ලෝකෙට වැටෙන්න පුළුවන්. ඔබේ හිතේ ඇතිවන එක විතර්කයක් නිසා පින්වත්නි පුංචි විතර්කයක් නිසා සමහර විට ඔබ සතර අපායට කරකොලවට්ටන්න පුළුවන්. ඒ නිසා හරීම පරිස්සම් වෙන්න. බුදු කෙනෙක් පහළ නොවුනා නම් මේ හිත හදාගන්න ඕන විදිහ අපි දන්නේ නැහැ. අපිට කියලා දුන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බුදුරජාණන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න, ගුණ ධර්ම තුල ජීවමාන වෙන්න, සතර අපායට වැටෙන එකේ බිය දකින්න, ජීවිතේ ධර්මයේ තුලම ගොඩනගා ගන්න. මේ ධර්ම දේශනාව ඔබ හැම දිනාටම අද උදෑසන කාලේ මේ කාලයේ පුරාවටම ධර්මයේ තුල ඒකාත්මික වෙමින් ජීවිතේ අර්ථ සම්පන්න කරගන්න උත්සාහ කරපු ඔබගේ ජීවිතය නිරන්තරයෙන්ම ධර්මයේ තුල ජීවමාන වේවා. ඔබ හැම දිනාටම සත්පුරුෂ සංකල්ප ගොඩනගාගත්ත, හිත හදාගත්ත, ධර්මානුකූලව චර්යා සකස් කරගත්ත ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ ජීවමාන වෙච්ච ආර්ය වූ ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවක පිරිසක් විදිහට ගිහි පැවිදි දෙපිරිසටම ධර්මයේ තුල රැකවරණය ලබා ගන්නට මේ දේශනාව උපකාර පිණිස වේවා කියන අදහසින් ධර්ම දේශනාව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.